සාන්ත ප්‍රාණපරිත්‍යාගී තේවාචාර්ය ශුදු ලෞරෙන්ති මුනි මංගල වලල අගෝස්තු 10 මෙනෙහි කිරීම මගේ ප්‍රමාදයි. සාන්ත ලෝරන්ස් නැත්නම් ලෞරෙන්ති මුනිදොන් ක්‍රිස්තු වර්ෂ 225 බැලේරියස් යන අධිරාජ්‍යගේ කාලේ ප්‍රබල පීඩා සමයක ජීවත් වෙච්ච සාන්තුවරයෙක්. ඔහු තේවාචාර්යවරයෙක්. ඩීකන් කියලා කියන්නේ ඩයිකොනියා ස්වාමීන් වහන්සේගේ සේවයට කැප වෙච්ච පුද්ගලයෙක්. දැන් ඒ වෙනකොට හිටිය පාප වහන්සේ ශුද්ධත්ව පියතුමා සික්ස්තස් ශුද්ධත්ව පියතුමා ප්‍රාණපරිත්‍යාගී වෙද්දී දැන් ඒකට හේතුවක් තියෙනවා. දැන් ඒ සමාජයේ පසුබිම උනේ දැන් මේ බැලේරියස් කියන අධිරාජ්‍යයා බලලෝභී අධිරාජ්‍යය. එතකොට සන්ත ලෝරන්ස් තුමන් සහ සභාවේ සමහර දේවල් විකුණලා දුප්පතට සේවය කරනවා කියන තැනදී එයාට පෙරේතකමක් ඇති වුණා මේ වස්තුව ගැන. එයා හිතුවා සභාවට ගොඩාක් වස්තු තියෙනවා කියලා. ඒ වස්තු බලහත්කාරකමින් හොයන්න ගත්තා සභාවේ තියෙන වස්තු මොනවද කියලා. මේ වස්තු පිටිපස්සෙන් යන අත්දැකීමත් එක තමයි එයා සික්ස්තස් ශුද්ධත්ව පියතුමාම ප්‍රාණපරිත්‍යාගය වෙන්නේ. එයා මරන්න අරගෙන යන ගමනේදී සන්ත ලෝරන්ස් මුනිතුමන් කෑ ගහලා කියනවා ඔබගේ තේවාචාර්යතුමා දාලාද බොතුමා යන්නේ මරණයට. දාලාද මම යන්නේ. එතකොට පාපහන්සේ කිව්වයි කියනවා මගේ පුත්‍රයා දින 3කින් ඔබ මං ඉන්න තැනට එනවා කියලා. ඒ කිව්වා වගේ රජතුමා බල කරද්දී අධිරාජ්‍ය බල කරද්දී වස්තුව සභාවේ වස්තුව ගේන්න කියලා ලෝරන්ස් තුමන් කියනවා මට දවස් 3ක් දෙන්න කියලා. දවස් 3කට පස්සේ සභාවේ හිටිය දුප්පත් අය දිනුදු අබ්බගාත වෙච්ච ඒ පීඩිත ජනතාව ලක්ෂ ගාණක් එකතු කරගෙන දහස් ගාණක් එකතු කරගෙන මාලිගාවට යනවා. මාලිගාවට ගියන් පස්සේ ඒක දකින අධිරාජ්‍යයට කේන්තිය දරා ගන්න බැරුව සන්ත ලෝරන්ස් තුමාව මරන්නේ හිසගස් අදාලා නෙමෙයි. එයාට ඕන වෙනවා දුක් විඳ මරණ තැනකට ගන්න. නිසා තමයි තෙල් තාච්චික දාලා බැද්දා කියලා කියන්නේ. කොච්චර නමුත් ඒ ජීවිතය දෙන මනුස්සයගේ සතුට කොච්චර ලස්සනයිද කියනවනම් සෙන් ලෝරන්ස් තුමා එතන ඉඳන් විහිළු කරා කියලා. දැන් මේ පැත්ත බැදිලා ඉරයි රජතුමනි අනිත් පැත්ත හරවන්න කියලා. එච්චර ගිනිගොරට වඩා ලොකු ප්‍රේමයේ ගින්නකින් හදවත දැල්ුණා කියලා. මගේ ආදර ප්‍රේමාන්තයනි ඇත්තටම සාන්ත ලෝරන්ස් මුනිතුමන් තමයි දරුවන්ගේ නාම සාන්තුවරයා ඒ වගේම දුක් දිලින්දන්ගේ සහ කමියුනිස්ට්වාදීන්ගේ නාම සාන්තුවරයා විදියට ගන්නෙ සාන්ත ලෞරන්තේ මුනිතුමන්. ඉතින් මේ පසුබිමත් එක ගත්තාම අද පළවෙනි කියවීම ස්වාමීන් වහන්සේ කියනවා සතුරු සිතින් දෙන්නාව ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා කියලා. කොරින්ති ලිපියේ උන්වහන්සේ කතා කරන්නේ සතුරු සිතින් දෙන කෙනාව ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන විදිය. මේ සිතට ගන්න අඩුවෙන් වපුරන්න අඩුවෙන් කපා ගනි. වැඩියෙන් වපුරන්න වැඩියෙන් කපා ගනි. දැන් වපුරනවා කියන අතෑරීමක්. හැබැයි අතෑරීම අත දන්නේ නැහැ. අතේ තියෙන දේ ගැලවිලා යනවා මිසක් එයින් එහා දෙයක් දන්නේ නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේ දන්නවා. ගොවියා දන්නවා මේ වැටෙන දේ පළදරනවාමයි කියන්නේ. ඒතර ඔබ අතෑරිදී අතෑරීම අස්වැන්නක්. ඒක වැපිරීමක්. ඔබ කොච්චර දෙනවද මගේ ප්‍රමාණය? කොච්චර දෙනවද ඒ අත්දැකීම ලබන්න? දෙන කෙනාව සතර සිතින් දෙන කෙනාව ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. දැන් සතර සිතින් දෙන්නේ කොහොමද? එක්කෙනෙක් කෙනා අකමැත්තෙන්වත් බල කිරීමකින්වත් නිසාවත් නොව සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතුයි. සාන්ත ලෝරන්ස් මුනිතුමන් වගේ ජීවිතේ මහා සතුටකින් දෙනවා. ඇයි එහෙම දෙන්නේ? ලොකු සම්බන්ධතාවයක ඇතුළ පිරිච්ච නිසා. ඒ ඇතුළ ආදරෙන් පිරිච්ච කෙනයි දෙන්නේ. කිසි බලාපොරොත්තුවක් නැතුව. ප්‍රතිඋපකාරයක් නැතුව. එයාලගේ කිසි දෙයක් නැවත බලාපොරොත්තු වෙන්නේ නැතුව. දෙන තැන මහා සතුටක්. ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්නේ එතනට. ඇත්තටම මගේ ප්‍රමාදේ ඔබ යමක් දෙනකොට ස්වාමීන් වහන්සේ ඔබව ආශිර්වාද කරනවා ඒ මොහොතේම. දැන් ඒක සතුට සිතින් දෙනවා කියන්නේ. දැන් එකයි ජෙරුසලම් දේවමාලිගාවේ කොටස් තැන් දෙකක් තිබුණා. ඔබට පඳුරු පුදන්න. එකක් ඇවිල්ලා ව්‍යවස්ථානුගත කූලව ඔබ පඳුරු පිදිය යුතු තැනක්. සහ තව දෙයක් තිබුණා. ඔබ නිදහසින් පඳුරු පුදන්න පුළුවන් තැනක්. ඒක එතන හරි ලස්සනයි.
කිසිම ඔබ්ලිගේෂන් කිසිම නීතියකට යටත් වෙලා නෙමෙයි. තමුගේ සුව කැමැත්තෙන් ගිහිලා ඒ පඬුරු පුදන. වැන්ද භෝගේ පඬුර වගේ. ඒක දේවස්ථාන බද්දක්වත් ගෙවිය යුතු පඬුරක්වත් නෙමෙයි. තම නිදහසෙන් ස්වාමීන් වහන්සේට දෙන දේ. ඒ නිදහසෙන් දෙන දේ හරිය ලස්සනයි මගේ ප්‍රමාණය. එතනදි තමයි ඔබ යමක් දෙනකොට ඔබ ආශිර්වාද වෙන විදි දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා චවචීරේ ස්වාමීන් වහන්සේ සපේන ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. උදාහරණයක් විදිහට පිළිපි 4 අපි දකිනවා. පිළිපි 4:19 උන්වහන්සේ කතා කරලා කියන වචනය බලන්න. මගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරානසේක. අපේ පිය වූ දෙවියන් වහන්සේට සදාටමයි. ඔබගේ හැම අගහිඟකමක්ම සපුරනවා. ඔබ දෙන කෙනා ඔබ පඩිය මුල් කොටස වෙන කෙනා වෙන් කරද්දී උන්වහන්සේ ඔබ බලා ගන්නවා. ඒක ලස්සන පැත්ත. එතන විතරක් නෙමෙයි මගේ ප්‍රේම. ඒක ඇවිල්ලා ඔබ මේ තාවකාලිකව මේ ලෝකෙත් උන්වහන්සේ ඔබ බලා ගන්නවා. හැබැයි සදාතනික අත්දැකීමක්. මතෙව් 19:29 බලන්න. මතෙව් 19:29 සදාතනිකව ස්වාමීන් වහන්සේ ඔබව ආශිර්වාද කරනවා. මතෙව් 19:29 තුල කතා කරන වචන බලන්න. එතනදී ස්වාමීන් වහන්සේ ඔබ දැන් මේ කරන දේ මේ බාලයන්ගෙන් එකෙකුටවත් ඔබ යමක් කරනවා දේව රාජ්‍යයේදී උන්වහන්සේ ඔබ බලා ගන්න විදියක් ගැන කතා කරනවා. 29 බලන්න. සබවින්ම මම ඔබට කියමි. අරත් මාගේ නාමය නිසා ගේදර හෝ සොහිරන් හෝ පියා හෝ මව හෝ දුප්පතුන් හෝ ගම්බීම් හෝ අත්හැල කවරෙකුවද ඔය වුණ සිය ගුණයක් ලබන්නේ. සදාතන ජීවිතයද හිමි කරගන්නේ. සදාතන ජීවිතය. ඒ ලබන දේ සදාතනික අත්දැකීමකුත් තියෙනවා. දැන් සාන්ත ලොරන්ස් තුමන් මගේ ප්‍රේමවන්තනි ජීවිතයක් දෙද්දී ගලාති 5:22 කතා කරන විදිහට සුදාත්මන කරනකොට ඇති වෙන ප්‍රතිඵල විදිහට ප්‍රීතිය. ඒ ප්‍රීතිය තෙල් තාච්චිය ඇතුලේ එහත් එක්ක මහා දයාබර විදියට සුන්දර අත්දැකීම. ඒතර ඔබට මට ස්වාමීන් වහන්සේ එකයි කියා දෙන්නේ මේ පෙරේත කමෙන් අල්ල ගන්නවට වඩා ඔබගේ ජීවිතේ ඉඳන් දෙන තැනක්. ඒකයි ස්වාමීන් වහන්සේ අද සුවිශේෂ කතා කරන්නේ තිරිඟු බීජයක් පොළොවේ වැටි නොමලොත් ඒ තනි බීජයක් වෙයි. දැන් මගේ ප්‍රේමවන්තනි මේකට පසුබිමක් තියෙනවා. දැන් ජේසු මරණ මංචක පිළ දැන් ලාසරස් නැගිට්ටුවායින් පස්සේ මරණය කියන එක තවත් ජේසුගේ ළඟට එන අත්දැකීමක. පිලිප් මොකද කරන්නේ? මංගල්‍යයේ පිලිප් මහතාණනි අපි ජේසුස් වහන්සේ දකින්නට කැමැත්ත මේ කීහ. ග්‍රීක ජීවිතික ජාතිකයන් ඉන්නේ. පිලිප් එය ඇන්ඩ්‍රුට කීය. ඇන්ඩ්‍රුද පිලිප්ද ජේසුස් වහන්සේට සැලකලා. දැන් ඇන්ඩ්‍රුගේ ගති ලක්ෂණයක් තමයි ජේසුස් ගාවට ආව අරගෙන එක. ජේසුස් වහන්සේ පිළිතුරු දෙන්නේ මනුෂ්‍ය පුත්‍රයාන මහිමයට පමුණු ලබන පැය පැමිණ තිබේ. ඒකාන්තයෙන් මම ඔබට කියන්නේ තිරිඟු බීජය පොළවේ වැටි නොමලොත් එතනි බීජයක් පමණක් වේ. ඒතේ මලොත් සරුලෙස පරදරයි. දැන් ජේසුව මරණ මංචකේ ජෙතම ජේසුස් තමයි තිරිඟු බීජය වෙන්නේ. ඒක පොළවේ වැටිලා මලොත් තමයි ඵල දරන්නේ. දැන් ජේසුගේ ඵල දරේ මීට කොච්චර ලස්සනයි. උන්වහන්සේ තිරිඟු බීජය වෙලා පොළවේ වැටිලා ඵල දරලා ඒ තිරිඟු කරල් පොඩි කරලා චප්ප කරලා පවුඩර් කරලා තිරිඟු රොටි හදන්න. නමෝන් රොටි හදන්න. නමෝන් රොටි උන්වහන්සේගේ ශරීරයම වෙලා ඔබට මට දෙන්න. ඒතර ඔබත් මමත් සප්‍රසාදික ජීවිතයක්. කැඩුණු ජීවිතයකට යන්න. ඒත් එය මලුත් සරුලෙස පරදරයි. තම ජීවිතයට ඇලුම් කරන්න එය නැති කරගනි. මෙලොව තම ජීවිතයට ද්වේෂ කරන්න ඒ සදාතන ජීවිතය සදාරක ගනි. ද්වේෂ කරනවා කියලා තමයි රිද්ද ගන්නව නෙමෙයි. කියන්නේ තමුන්ගේ ආසාවන් පෙරේතකම් එක තමුන් නතර වෙන තැන. ඒක කඩන කෙනා. මගේ කැමැත්ත කඩලා ස්වාමීන් වහන්සේගේ කැමැත්තට ඉඩ දෙන කෙනාගේ ජීවිතය සුවඳයි මගේ ප්‍රමාණය. ඒක පළදරන ජීවිතයක්. එතකොට ඒත් එක කතා කරේ යමෙක් මට සේවය කරන්නේද? ඔහු මා අනුගාමී විය යුතුයි. මම යම් තැනක සිටින්න මගේ සේවකයා දෙහිම සිටිනු ඇත. යමෙක් මට සේවය කරන්නේද? මගේ පියාණන් ඔහුට ගෞරව කරනසේක. ජේසුස් කොතනද හිටියේ? එතන මම ඉන්න වෙනවා. එතකොට සාන්ත ලොරන්ස් තුමන් තමුගේ ජීවිතයේ තියෙන දේ වස්තුව විකුණලා දුන්නා. ඒක මහා සතුටින් දුන්නා. අන්තිමටම ජීවිතයක් දුන්නා. අපිට දෙන තැන නතර වෙලා දීලා අත හොද ගන්න බෑ. ජීවිතය දෙන තැනකට ජේසු හිටිය තැන තිරිඟු බීජේ වැටිලා මැරෙන තැන ඔබත් මටත් ඉන්න වෙනවා. ඒ නිසා ඔබගේ ජීවිතය ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ස්වාමීන් වහන්සේගේ මහිමය වෙනුවෙන් කැප කරන්න ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්පිරයි.